Bayi kawrut sāntiyana mendagan nihumiyana imaya dhammānu dhamma patipattiya buddhaṃ pūjēmi dhammaṃ pūjēmi Sanghaṃ pūjēmi Addhāya imāya patipattiya Jati-jara vyādhi Maranam parimuncissāmi Hondai ශ්‍රද්ධාවන්ත පින්වතුනි දැන් භාවනා වැඩසටහනේ අද දිනේ හවස් වරුවයි දැන් ආරම්භ වෙන්නේ දැන් අපි සතිපට්ඨාන සූත්‍රය මුලින් ඉඳලා එහි අන්තර්ගත භාවනාවන් එකින් එක විස්තරාත්මක කියා දෙමින් මේ භාවනාවන් ප්‍රගුණ කරමින් තමයි මේ වැඩසටහන දියත් වෙන්නේ එතකොට මේ භාවනා මාර්ගය හරියට ධම්මවල පුරුක් වගේ එකින් එකට සම්බන්ධයි එතකොට මුලින් ඉඳලා මේ භාවනා මානසිකාරයේ දෙවෙනිකොට තමයි මේක හරියටම ඵලය නෙලා ගන්න පුළුවන්. එතකොට කායගත සති භාවනාව නැත්නම් අසුභ භාවනාව එමෙතන් ද්වත්තිං සාකාර භාවනාව තමයි සතිපට්ඨාන සූත්‍රයේ අපි ප්‍රගුණ කරගත්තේ අවසාන වශයෙන් සත්වයා කියලා හඳුන්වන්නේ ස්කන්ධ පංචකයට. ස්කන්ධ හතරක් තියෙන සත්තුත් ඉන්නවා. ස්කන්ධ එකක් තියෙන සත්වයෙක් ඉන්නවා. පංචවෝකාරික සත්ත්‍ය, චතුෝකාරික සත්ත්‍ය, ඒකෝකාරික සත්ත්‍ය. එතකොට පංචවෝකාරික සත්වයන්ට තමයි ඔය අතරින් නිවන් දකින්න පුළුවන්. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහම ඇති නිසා පංචවෝකාරික කියලා කියනවා. චතුෝකාරික කියන සත්වයන් සෝවාන් වෙන්න බෑ මේ ලෝකෙ. සකදාගාමි අනාගාමි රහත් වෙන්න විතරක් පුළුවන්. සෝවාන් වෙන්න බෑ. මෙහි සෝවාන් වෙලා ඒ ලෝකවල ඉපදුනොත් පමණයි එහෙදි පුළුවන් නේ නිවන් දකින්න. ඒ කියන්නේ එහෙදි සෝවාන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන හතර විතරයි තියෙන්නේ. එතකොට රූපේ නෑ. ඒකට දැන් කන කියන්නේ රූපයක්.
ඉතින් එතකොට සද්ද අහන්න විදිහක් නැහැ. දැන් ධර්මයේ අහන්න විදිහක් නැහැ ධර්මයේ කියාදී. ඒ කණක් නැති. ඒකයි අර ආලාර කාලාම් උද්දකාරාම බුත්තාදී තවුසන් බ්‍රහ්ම ලෝකයේ ඉපදුන පිරිසට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න කියන්නේ. අරූප බ්‍රහ්ම ලෝක. අහන්න කණක් නැහැ. සිත කියන නාම ධර්ම වමනයි තියෙන්නේ. අර අසිත කාලදේවද තවුස සුදෝ මහරජුරුවන්ගේ ගුරුවරයා බුදු වෙනවා දැකලා hina වුණා. ඒවකට තමන් අරූප බ්‍රහ්ම ලෝකේ ඉන්නේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඇයි? අරූප ධ්‍යාන විපාක වශයෙන් අරූප භව ලෝකෙ උපදිනවා. තින් ධර්මය ආන්න විදිහක් නැහැ කියලා තමයි යන්නේ. මේ අහලා තියෙනවා නේ. අහලා තියෙනවා. මූල දකින්නකොටම සිනා පහල කළා බුදු වෙනවා කියලා. ඇඬුවා. තමන් ඉවකට නැහැ. ධර්මය අහන්න විදිහක් නැහැ. යරෝපම ලෝක උපරිම. ඒක නිසා මෙහෙ සෝවාන් වෙලා ඉඳලා දැන් මෙහෙ අපි හිතමු කොහොමද මේ පුතා සෝවාන් වෙනවා. හරි. පුතා සෝවාන් වුණාම අරූපාවචර ධ්‍යාන වඩලා ආකාසඤ්ඤායතනෙ කියන ධ්‍යානෙ වැඩුවොත් අන්න පුතා කෙලින්ම ආකාසඤ්ඤායතනෙ උපදිනවා. එතකොට මේ සෝවාන් ඵලයටපත් වෙච්ච ආර්යෙක් තමයි ඉහෙන්නේ. ඉතිරි මාර්ග ඵලෙ හිත ලබන්න පුළුවන්. ඒ මොකද සෝවාන් වුණාම මාර්ගයට වැටිලා තියෙන එතනින් එහාට උපදේශ දුන්නත් නැදත් ඔහු නිවන් මාර්ගේ යනවා. උපදේශ දෙන්න කවුරුත් අවශ්‍ය වෙන්නේ නැහැ. දින 7 ආත්ම 7කින් අනිවාර්යෙන් නිවන් දකින්න. ඒ කියන්නේ අනිවාර්යෙන් එයා නිබ්බාන පරායනයි. අන්න දැන් බැරි වෙලාවත් පුතා සෝවාන් වෙන්නේ නැතුව අරූප ධානයක් වඩලා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙට දුණා. ඉතින් එහෙදී ආය සෝවාන් වෙන්න බැරි හින්දා සකදාගාමී නාගාමී රහත් වෙන්නේ නැහැ. හැබැයි මෙහෙදි සෝවාන් වෙලා ඉඳලා ඒකෙන් දුන්නොත් ඒ දත්තේ යන සකදාගාමී නාගාමී රහත් විතරක් වෙයි. ඉතින් ඒකෝකාරික කියන සත්‍යයන් තියෙන්නේ රූපේ විතරයි. මහා භූත රූප 4යි උපාදාය රූප 5කුයි තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ ආයෝ 4යි වර්ණ ගන්ධ රස ඕජා 4යි ජීවිත රූපයයි කියන ඔන්න ඔය ජීවිත නාවකයේ කියන ඔය රූප ටික විතරයි තියෙන්නේ. ඒකින්ද එහෙ සිත් නැහැ. චිත්ත චෛතසිකෙ පහළ වෙන්නේ. හැබැයි ඒ සත්‍ය එයාලා ඉතින් කොහොමත්ම නිවන් දකින්නේ. දැන් මේ කණුවක් වගේ තියෙනවා. හැබැයි කණුවේ තියෙන්නේ මේ කණුව අප්‍රාණිකයි. එතන ජීවිත රූපේ නෑ කණුවේ. හැබැයි අරූප බ්‍රහ්ම ඒ අසඤ්ඤ ලෝකයේ කියන දේ බුදුමහම ජීවිත රූපේ කියලා දුක් තියෙනවා. දැන් අපේ තියෙනනේ ජීවිත රූපේ කියන ප්‍රාණවත්. අන්න ඒක ඒ ප්‍රතිසන්දියේදී ජීවිතනව අන්තිම චුතියේදී ජීවිතනව කියන පහළ වෙනවා. අන්තිමේදී කර්ම ශක්තිය. ගියායින් පස්සේ ආය ඒ කර්ම ඉවර වෙනකොට ආය රූපේ තුල නාම පහළ වෙන්න පටන් ගන්නවා. ඒකේ ලෝකෙ චුත වෙලා එතකොට ආය මේ රූප වචර බ්‍රහ්ම ලෝකෙක හෝ කාමාවචර කියන ලෝකෙක පහළ වෙනවා. ඒවා ගැඹුරු තේ. ඉතින් ඒක නිසා ඒකෝකාරක සත්‍යයන් නිවන් දකින්න. අනිවාර්යෙන් මාර්ගඵලලාභින් වහන්සේලා හේ උපදින්නේ නැහැ.
ඉතින් එතකොට චතුෝකාරික සත්‍යයන් නිවන් දකින්න පුළුවන්. සකදාගාමී අනාගාමී අරහත් විතරයි. සෝවාන් වෙන්න බෑ. එහෙනම් පංචෝකාරික සත්‍යයන් තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ඇති සත්‍යයන් නිවන් දකින්න. එතකොට අපි ආйти කාටද? රූපේ තියනවාද? වේදනාව කෝ රූපේ පුතා කොයි රූපේ මේ තියෙන එක තමයි රූපේ නේ වේදනාව ඒක නම් පෙන්වන්නට බෑ අය රූපේ දරන්නේ සමාන තමයි දැනෙන්නේ සංඥාව තමයි සංකාරේ විඥානේ තමයි ඉතින් පහම තියෙනවා කියලා අපි හිතනවා අපි ළඟ තමන් ළඟ තියෙන හින්දා තමන් වගේ ක්‍රියාකාරීත්වයක් අනුකරන හින්දා තමන් ළඟ ඇති කියලා හිතනවා. ඒතකොට ඔන්න නිවන් දකින්න නම් ඔන්න ඔය පංච උපාදානස්කන්ධේ විභාග කොට දකින්න. එතකොට මේ පංච උපාදානස්කන්ධේ විභාග කොට දැකීමේ සම්බන්ධව තමයි දැන් රූපය කියන එක ගැන තමයි කායानुපස්සනාව වඩන්නේ. කය පිළිබඳව දැකීම දැන් කයට මේ අපි හැමදෙනාම ඇලිලා ඉන්නේ. මේ රූපයට තමයි ඇලිලා ඉන්නේ. තමන්ගේ ඇස් දෙකට ඇලිලා, තමන්ගේ කන් දෙකට ඇලිලා, තමන්ගේ නහයටත් ඇලිලා, තමන්ගේ දිවටත් ඇලිලා, තමන්ගේ ඇඟටත් ඇලිලා, වස්තු රූපයටත් ඇලිලා, ඊළඟට අනුන්ගේ ඇස් වලටත් ඇලිලා, අනුන්ගේ කන් වලටත් ඇලිලා, අනුන්ගේ නාසයටත් ඇලිලා, අනුන්ගේ දිවටත් ඇලිලා, අනුන්ගේ කයටත් ඇලිලා, අනුන්ගේ හිත ඇසුරු කොට පවත්නා වූ වස්තු රූපයටත් ඇලිලා. එතකොට ඒ රූප ඊළඟට බාහිර රූප වලට ඇලිලා, ශබ්ද වලට ඇලිලා, ගන්ධ වලට ඇලිලා, රස වලට ඇලිලා, පොට්ටබ්බ වලට ඇලිලා, හා ධම්ම වලට ඇලිලා. ඔන්න ඔය කියන ඇලීම දුරු කර ගන්න රූපය පිළිබඳව දකින්න කියලා වදාලා රූපය පිළිබඳව ක්‍රම දෙකකට බලනවා. එයින් ධාතු වශයෙන් හා පටික්කුල වශයෙන්. ඒතකොට ඉස්සලාම බුදුරජාණන් වහන්සේ පටික්කුල වශයෙන් බලනවා. ඒ කියන්නේ පිළිකුල් වශයෙන්. ඇයි මේක කෙරෙහි තියෙන ඇලීම තද ඇලීමක් මේ අපි ළඟ තියෙන්නේ? නැද්ද? ගහ මරා ගන්නවා. නේ? ගහ මරා ගන්න. මේ රූපෙට තියෙන ඇල්ම නිසා. එහෙනම් ඒ රූපෙට තියෙන තද ගිජුකම කැඩෙන්න නම් රූපය පිළිකුල් වශයෙන් දකින්න වදාළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ තිබෙන කොටස් 32 ගැන අඳුරන්න කියලා පෙන්නනවා. අපි පසුගිය වතාවේදී දෙතිස් කුණපේ ඉගෙන ගත්තා. නේද? මතකයිද? ඔව්. දියර කොටස් හා ඝන කොටස්. ඝන කොටස් 20යි, දියර කොටස් 12යි. මතක් වෙන්නත් එක්ක ස්වාමීන් වහන්සේත් එක්ක කියමු බලන්න එකපාරක්. ඔය 20 තියෙනවා ඝන කොටස් 20 පිටින් 5ක් තියෙනවා. ඇතුලෙන් 4ක් තියෙනවා. ඔළුවේ 1ක් තියෙනවා, පපුවේ 2ක් තියෙනවා, බඩේ 8ක් තියෙනවා. ඒක තමයි 20 වෙන්නේ. මොනවද පිටින් 5? කෙස්, ලොම්, නිය, දත්, සම්, පහ. ඇතුලේ මස්, නහර, ඇට මිදුළු. ඊළඟට ඔළුවේ 1, මොළය. පපුවේ 2. හෘද වස්තුව පෙනහැර. ඊට පස්සේ බඩේ 8. හොඳයි. පාඩම් තියෙනවා නේද?
ආමාශය බඩවැල් අතුමුබාන් අසුචි ආමාර එළදිව පිටාශය අභ්‍යාසයට තමයි එළදිව කියන්නේ එළදිව පිටාශය වගේ ඊළඟ දියර 12 කඳුළු සොරොළු සෙය සෙම ආරිය රුණෙල් මේදේ ලේ සැර මුත්‍රා ඔන්න එතකොට 32යි ඝන 20යි දියර 12යි 32යි ඉතින් මේ 32 බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට අපි අඳුනාගත්තා මේ දෙතිස් කුණපය වර්ණයෙන් අඳුරන්න කියලා පදාලා ධර්මයේ සඳහන්. දැන් අපි මේ 32ේම වර්ණයෙන් අඳුරගත්තා. ගන්ධයෙන් අඳුරගත්තා. රසයෙන්, හැඩයෙන් තියෙන තැනින් වෙන වෙනම සංඛ්‍යා වශයෙන් මේ ටික ගැන තේරුම් ගත්තා. අර ගිය වාසේ කරපු එක සිහි කැදවීමක් විතරයි කරන්නේ මේ. ඊට පස්සේ මේක හැදෙන්නේ මොනවයින්ද කියලා බලමු. මේක හැදෙන්නේ මොනවයින්ද කියලා බලමු. මතකද? මොනවයින්ද? මුල ඉඳලාම කියන්න පුළුවන් එකක්. මුලින්ම හැදෙන්නේ ලේ. ලේ හැදෙන්නේ ආහාර හැදෙන්නේ පසොත පියස්ලා හැදෙන්නේ කියලා දුන්නද නැද්ද? සුද්දාස්ත්‍රකින් මේක හැදෙනවා කියලා කියලා දුන්නාද නැද්ද? කියලා දුන්නා. ඒක මතක තියෙන්න. මුලින්ම මේක හැදෙන්නේ ලේ වලින්. හැබැයි හැම සත්‍යයක්ම නෙවෙයි ඈ. මේ මනුස්ස සත්‍යයගේ විතරයි. හායි කිව්වොත් එහෙමනේ. ඉපදීම් ක්‍රම 4ක් තියෙනවනේ. අපි මේ කතා කරන්නේ අපේ ඉපදීම ගැන පමණයි. මොනවාද 4? අණ්ඩජ, ජලාභුජ, සංසේජජ, ඕලාරික. ඕකෙන් අපි කොහොමද ඉපදුනේ? ඈ? ඔව් ජලවේ. අපිට මොකද කරන්නේ? අණ්ඩජ බිත්තරවල. එහෙම කවුරුත් ඉපදුන්නේ නැහැ නේද? හැබැයි බිත්තර වලින් මිනිස්සු ඉපදෙන්නේ නැද්ද? ඉපදිනවා. ඉපදිලා තියෙනවා. බිත්තර වලින් බුද්ධ කාලේ දෙන්නෙක් ඉපදුනා. ඒ දෙන්නම පැවිදි වෙලා රහත් වුණා. ඒ කියන්නේ කවැත්තෙක් කොමාරි දිය විදුරියක් එක සම්බන්ධයක් හදාගන්න. එතකොට මේ දිය කිඳුරි මොකද කරේ? බිත්තර දෙකක් දැම්මා. එතකොට මේ බිත්තර දෙකෙන් ඉපදුනේ මිනිස්සු දෙන්න. ඉතින් පසු කාලේ ධර්මය අහලා මහාන වෙලා රහත් වුණා. එහෙම නැහැ කියන්න බෑ. එහෙම වෙච්ච දැනුත් තියෙනවා. යම් තැනක බීජ දෙකක් ගැලපෙයිද සමාන දෙයක් පොඩ නැගෙනවා. ඕපාතිකත් නෙවෙයි. ඕපාතික වෙන්නේ. ඒක ඔන්න බිත්තර වලින් උපදිනවා. හැබැයි ඉතින් කලාතුරකින් නේ. ඒ කියන්නේ පරිණාම මොකද්ද? සිංහලේ දැන්නේ දුර්ලභ. මේකේක. සිංහලේ දැන්නේ සිංහාගෙන් කියනවා නේද? ඈ කියනවා ඇත්තද? බොරු. ඉතිහාසයේ සඳහන්
ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. දන්නේ නැති හින්දා ඉතින් හිතා ගන්න බෑ. අතීත කතාවක්. කොහොමාරි එහෙම හටගෙන තියෙනවා. ඔය බිත්තර වලින් හටගන්න. ඊළඟ ජලාභුජ කියන්නේ මව කුසේ. ඒතර අනිවාර්යෙන්ම අපි මව කුසෙන් ඉපදුනේ. සංසේජය කියන්නේ ඔව් බත් හැලිය කුණු වෙනකොට එතන හට ගන්නවා පණුව. මලමිනියා කුණු වෙනකොට පණුව හට. අන්න ඒ වගේ. ඒ කුණු වෙන දේ ඇසුරු කරගෙන පහළ වෙන සත්‍ය. ඕපපාදික කියන්නේ කර්මයේ පරිද්දෙන් ඉබේම පහළ වෙන. ආයෙක දෙයියම කියන්න බෑ. මේක නිකන් ප්‍රේතයොත් ඉන්නවා, මිනිස්සුත් ඉන්නවා, ඕපපාදික ඉපදිච්ච. අතීතේ ගින්නෙන් ඉපදලා තියෙනවා මිනිස්සු. සමහර තැන්වල ඉපදලා තියෙනවා අම්බරපාලි වගේ. පත්මාවති කියලා නිල්මාන ඉපදිලා. දරුවෝ 500ක් පත්මාවතිට. 500ම පසේ බුදුනා. ඇයි නන්නේ? 500 නෙවෙයි ඊටත් වඩා ඉතල තියෙන කාලේ. හැබැයි 500ම මව කුසින් ඉපදුන්නේ නැහැ. මව කුසින් බිහි වුණේ එක දරුවයි. ඒ දරුවා බිහි වෙනකොට ඒ වැටිච්ච ලේ ඇසුරු කරගෙන තමයි අනික් දරුවෝ 499ම උපදින්නේ. අන්න සංසේජය. ඒ සංසේජය. එල්ලේ ඇසුරු කරගෙන. දැන් අම්බරපාලි සංසේජය. අඹ ගහක වෙන එක කුණුන අර වතුර වගේ තිබ්බා ඒව ඇසුරු කරගෙන. අන්න එහෙම. දැන් පත්මාවති ඉපදුනේ නිලුම් වල. මේ නිල්මානේ. අන්න එතකොට ඒක සංසේජය. ඕපපාතික කියන්නේ මොකක්වත් නැතුව පහළ වෙනවා. ඒ ඕපපාතික. එහෙම උප්පත්ති තියෙනවා. එතකොට මෙතන දැන් අපි කතා කරන්නේ මව්කුසෙන් බිහි වුණ සත්‍යයගේ උප්පත්ති ගැන නැත්නම් අපේ උප්පත්තිය. එතකොට අපේ උප්පත්තිය මව්කුසේදී සිද්ධ වුණේ මවයි පියයි එකතු වෙනකොට සුක්‍රාණුව හා ඩිම්බේ සංසේචනය වෙනකොට එතන හට ගන්නවා කලල රූපයක්. ඒ කලල රූපේ හට ගන්නකොට පූර්ව ආත්මේ මිය පරලෝ ගිය කෙනෙක්ගේ කර්මජ විඥානය මේ මව කුසේ ප්‍රතිසන්දි ග්‍රහණය ලබනවා. කලලේ තැම්පත් වෙනවත් සමගම විඥානයේ ප්‍රතිසන්දි ගැනීමෙන්ම අන්න එතන ප්‍රතිසන්දි විඥානය සංකාරවච්ච විඥාන කර්මයේ ප්‍රත්‍ය කරගෙන විඥානයේ ප්‍රතිසන්දි විඥානය පහළ අන්න එතකොට විඥාන පත්‍ය නාම රූපයක් හා නාමයක් කියලා දෙකක් ගොඩනගෙනවා. එතකොට අර මව්පියන්ගේ ලේ ධාතුව එකතු වෙලා තමයි මේ කය මුලින්ම හටගත්තේ. ඊටාම සියුම් කලලයක් වශයෙන්. ඇහැටවත් නොපෙනෙන. කල්ලේ ප්‍රමාණය වදාරන අස්වරෝමයක් කරගෙන 17කට පළල ගීතල වල 7 පාරක් ගසපුවාම කොච්චර තෙල් ඉතුරු වෙනවද? ඇහැටවත් නොපෙනෙන බොම් චුට්ටක්. ආන්ගේ වගේ සෛල දෙකක් පමණයි මව් කුසේදී කලලය කියලා හටගන්නවා. සතියක් විතර යනකොට කලලය අබුදේ වෙනවා. ඒ කියන්නේ අබෑටයක් ගන්නවා වගේ විශාල වෙනවා.
තව සතියක් විතර යනකොට ඔය අබ්බුදේ පේශි බවට පත් වෙනවා මස්. ඔය පේශි තවත් ටික කාලයක් යනකොට ඝන පේශියක් වෙනවා. තද මස් කැටයක් වෙනවා. ඊට පස්සේ ඒ ඝන වුණ මස් කැටේ කොටස් පහකට බෙදෙනවා. ඝනාපසාකා ජායන්ති කොටස් පහකට බෙදෙනවා. ඊළඟට කේසාලෝමා නඛා පිච්ච කෙස්දලොම්ද නියපොතුද ඔන්න නව මාසයේ සම්පූර්ණ වෙනකොට මේකයි හරගන්නේ. නව මාසය වැෑමෙන් න මවකුසෙන් බිහි වෙනවා. තොර දැන් කෙස්ලොම් නියද සම්මස්නාර බඩවැල් මොලයක් මාල දිව පිත්තාද වකුගඩු ආදී වශයෙන් කොටස් තිබුණා. මේ සියලුම කොටස් හැදුනේ ලේ වලින්. පටන් ගත්ත ලේ වලින් ඊළඟට මවගේ ශරීරයේ තිබුණ ලේ වලින් තමයි මේ ගොඩ නැගුණේ. ඒකට අපේ කය ලේ වලින්ම පටන් ගත්ත එක. කලලයකින් පටන් ගත්තා. එතකොට ඒ ලේ හැදුනේ මව්පියන් අනුභව කළ ආහාරය. මව් කාපු කෑමෙන් මව්ගෙන්ගේ ලේ හැදුනා. පියා කාපු කෑමෙන් පියාගෙන්ගේ ලේ හැදුනා. ඒ කෑමෙන් හැදුන ලේ රූප දෙකක් තමයි ආහාරජ රූප දෙකක් තමයි එකතු වෙන්නේ. අන්න ඊට පස්සේ මව් කන කෑමෙන් තමයි වර්ධනය. ඊට පස්සේ ඔන්න බිහි වුණාන් පස්සේ මව්හි කිරි අපි බීවේ ඒ කෑම. ඊට පස්සේ ටික ටික මේ ඕලාරික කෑම කන්න පටන් ගත්තා. ඔන්න කෑමෙන්ම තමයි ගොඩ නැගෙන්නේ. එතකොට දැන් මේ ඝන වෙලා තියෙන අඩි 6ක් විතර උස අඩියක් විතර පළලවට තියෙන දැන් මේ මස් කැටේ මේ මස් කුට්ටිය ඇඳුම් පැළඳුම් අන්දලා ගෙනල්ලා තියාගෙන ඉන්න මේ මස් කුට්ටිය හැදලා තියෙන මොනවද? කෑමෙන්. කෑමෙන්. දැන් එතකොට ඒක පැහැදිලි කරගත්තා. දැන් ඔය කලලේ දැම්පත් වෙනකොට මව් කුසේ ඒ මව් කුසට බැස ගන්නවා. දැන් අපි හිතමුකෝ දෙවියෙක් එහෙම ඒ මව් කුසට බැසගෙන ඉන්නවා කියන්නේ. එතකොට ඒ අම්මට නිකම්ම හිතෙනවා දන් දෙන්න හිතෙනවා. පිරිත් අහන්න හිතෙනවා. බණ අහන්න හිතෙනවා. පින් කරන්න හිතෙනවා. සීල් ගන්න යන්න හිතෙනවා. අර දරුවා කුසේ. හැබැයි පෙරේතේ කියාගේ කුම්භාණ්ඩේ කතුරෙක් ඉන්නකොට අම්මට හාල් මැස්සු කන්න හිතෙනවා. මස් කන්න හිතෙනවා. ඊට පස්සේ මාළු කන්න හිතෙනවා. දොරසු කියන්නේ ඒ අර පෞකාර දරුවට ඕන දේවල් තමයි මවහරා ගන්න. එහෙම හිතුණා නම් එහෙම දැන් මෙයාලා දෙන්නා ආවටත් හිතුනේ. මොකක්ද හිතුනේ ඒ කාලේ ඔය ලේසරව එහෙම කන්න කැමති වෙනවා. තත්කාල මස් මාළු එහෙම කන්න හිතෙනවා. දොළ දුක් කියන අර දැන් මවකුසට බැසගත්ත ඒ විඥානේ කැමති දේවල් මවුට දැනෙනවා. මවුට අදහස් පහළ වෙනවා. ඒතර ඇවිල්ලා තියෙන්නේ මහා පාපී. බලා ගන්න පුළුවන්. අඳුර ගන්න පුළුවන් දැන්. දැන් මෙයාලට අඳුර ගන්න පුළුවන්. මගේ දරුවා එනවා හරි. අනිවාර්යයෙන්ම රාක්ෂිත තමයි. ආයි කතා දෙකක් නෑ. ඒක තමයි ඇත්ත. දොස්තරලා නම් ගියේ ලේ වඩන්න මස් මාළු ගන්න කියලා. ඒ රයිදි ආය හරක් යොච්චර ලොකු වෙලා අලියාගේ යොච්චර ලොකු වෙලා තියෙන මොන මස් කාලා. හරකගේ ඔච්චර ඇඟ ලොකු වෙලා නේ අලියාගේ
ඉතුරු කොට උස්සලා ගන්න. මොනවාද කාලා තියෙන්නේ? මොනවාස් කාලා? මොනමාළු කාලා? මොකවත් අන්න ස්වභාව ධර්මයේ තියෙන දේවල් අනුභව කරලා ඒක පුදුම ශක්තිය. අන්න එතකොට අර මවට පාපී හිතුවේම පහළ වෙනවා. ඒ අර දරුවගේ බලපෑම. අජාත සත්ත්ව ගැන දන්නවනේ නේ. නූපන් හතුරා. අජාත සත්. ඒක තමයි බෞකුසට එනකොටම තාත්තගේ උරහිස බලලා ලේබොන්නේ. දැන් ආවේ මෞකුසට අම්මට තමයි ලේබෙන්නේ. අන්න බලන්න. අජාසත්ත්ව කියන්නේ නූපන් හතුරා කියන අර්ථය. එතනින්ම පේනවනේ. ඉපදුනාට පස්සේ පියාට අනේක විද වද දීලා තමයි නේද? අන්න දැක්කද පෙර නිමිති පහළ වෙන ආකාරය. අජාසත් රජුරුවන්ගේ අම්මා මේ කාරණේ දැනගෙන අර මව කුසේ ඉන්න දරුවා කීප අවස්ථාවකම මරන්න සූදානම් කළා. ඒත් හරිය නෑ මේක කර්ම බලවේගයෙන් වෙන්නේ. අන්න බලන්න. කොටම තමයි. ඔය 1980 දී දිව්‍ය ලෝකේ සාකච්ඡාවක් වුණා. ඒ කියන්නේ මනුස්ස ලෝකේ 80 කාලේ වගේ. ඒ වෙනකොට බුද්ධ ශාසනය රකින්න මේ දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙ උපදින්න දෙව්වරු 1500ක් දැන් මනුස්ස ලෝකේ ලංකාවේ ඉපදෙන්න බලාගෙන ඉන්නවා. හැබැයි ඉපදෙන්න සුදුසු අම්මෙක් නෑ. ඉපදෙන්න සුදුසු තාත්තෙක් නෑ. ඇයි? තාත්තා හැන්දෑවට බීගෙන මස් මාළු කාගෙන ඔන්න අම්මත් එමයි බොරු කියාගෙන කේලම් කියාගෙන මස් මාළු කාගෙන සීලයක් නැතුව අම්මා ළඟත් පවිත්‍රත්වයක් තාත්තා ළඟත් පවිත්‍රත්වයක් දෙන්න අතර සමගියක් දෙන්න අතර ඉන්නෙම බයන්ස් එකේ. ඉතින් දැන් දෙවරුන්ට එන්න විදිහක් නැහැ සුදුසු අම්මලනේ. සුදුසු තාත්තලනේ. අන්න ඊට පස්සේ ඔය භාවනානුයෝගී ස්වාමීන් වහන්සේ නමකට දෙවරු දුන්න පණිවිඩයක්. පණිවිඩයක් දීලා ඒ කාලේ අලුතෙන්ම විවාහපත් වෙලා ඉන්න තරුණ තරුණියන්ට කියන්න කියලා කිව්වා මස් මාළු අනුභවයෙන් වැළකීලා පන්සිල් හොඳට ආරක්ෂා කරගන්න. සතර පොයටම සිල් සමාදන්. නිති දන් දෙමින් කුසල් වඩමින් බෝධි පූජා කරන්න. බෝධිය ළඟට ගිහිල්ලා බෝධි පූජා කරලා ප්‍රාර්ථනා කරන්න. තුසිත දිව්‍ය ලෝක වාසී දෙවි කෙනෙක් තමන්ගේ දරුවා වශයෙන් ඒ දෙපළ මව්පියන් කරගෙන පැමිණෙත්වා කියලා අදිෂ්ඨාන කරනවා. කන්න දෙවරු පණිවිඩය දුන්නයින් පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ගම් ගානේ කියා ගියා. අන්න හැබැයි ඒව කරපු පිරිස් හිටියා. සමහර අනේ වගව ගන්න කියලා නොකලා. අන්න ඒ කරපු පිරිස් හිටියා. ඉතින් අර දෙවරුන්ට සුවසේ මනුස්ස ලෝකෙට එන්න ලැබුණා. ඉතින් දැන් උනත් මම කියන්නේ උනත් මහාන වෙලා මේ ගමන යන්න බැරුව ගිහිව ඉන්නවා නම් අඩුම ගානේ ඒ ගිහිව ඉන්න එකවත් පවිත්‍රත්වයෙන් කරගන්නවා නම් අනගාരിക ධර්මපාල බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ තේනුගානේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ වගේ
මේ ශාසනය ආරක්ෂා කරපු අතීතේ හිටපු ආන් ඒ වගේ පිරිස්ට උපදින්න හරිය. එතකොට ඒ පිරිස් හරිය ඇවිල්ලා මේ සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් රකින්න. එතකොට ඒකට හරිය දැන් ඉන්නේ ඉතින් ඇහැ කන්නහයි දිවකය මම පිනවන්න ගිහිවනේ. ඉතින් ඉන්නේ එකෙන් අර ටිකවත් හරි කරගත්තොත් ඒකත් යම් යහපතක්. අන්න දැන් ඉන්න කට්ටිය ඒව මොකුත් නැහැ. ඉතින් ওই මස් මාළු කන කාගෙන ඉන්න තැන් වලට එනවා දෙවියෝ. වැතිකිලි වලට සෝම් පිට්ටනිය වල පෙරේත ගාවල් වල එහි මොන දැනට ඉපදෙන්නේ දෙකෙන් පංගුවක්ම යක් භූත ප්‍රේත කුම්භාන පිසාච මනුස්ස. ඉතින් මුං ටික ඉපදිච්ච ගාම මොකද? දාගේ අම්මා තාත්තගේ වැරද්ද මේ දරුවන්ට පටවන්න එපා. අම්මලා තාත්තලාගේ නටපු නැටිලි වල විපාක තමයි ඔය. කියන්නේ මොකද? දරුවාම කුල වෙයි කියලා මොකද වෙන්නේ? දරුවෝ දඟ වෙන්නේ නැහැ. හොඳ දිව්‍ය පුත්‍රේ පාරමී පුරාගෙන ඉන්න මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ වගේ හොඳ දිව්‍ය පුත්‍රෙක් බහපුවාම මහා බල සම්පන්න. වැහි නැත්තම් අධිෂ්ඨාන කළා වැහි වස්වන්න. යුද්ධ තියනවා නම් අධිෂ්ඨාන කරලා මේ යුද්ධ සමතේකටපත් වේවා කියන්නේ. අන්න ඒ තරම් බල සම්පන්න පිරිස් ඉපදෙන්නේ නැත්තේ ඇයි? මව්පියන්ගේ වැරදි. ඒක දරුවන්ට වටවනවා. නේද? කොහරි කවන්නේ ඉතින් සලා වෙන්න එපා. එතකොට දැන් ඉතින් ඒක වැඩක් නැහැ. මම ওই ටික කිව්වේ මේ කට්ටියට දැනගන්න. මොකටද? මොකටද දැනගන්න? දැන් මෙයාලගේ තාම තරුණ දුවලා පුතාලා ඇති. මොකද 1500ම තාම ඉපදිලා නැහැ. තව ඉපදෙන්න ඉන්නවා. ඉතින් එතකොට ඒ කට්ටිය හරිය සිල්වත්ව ප්‍රතිපත්තිකාමීව හිටියොත් එතකොට නිකම්ම මේ රට රකින්න පිරිසක් ඉන්න. එතකොට ඔය නිකම් මේ තැන් වලට යන්නේ කවුද? අමාත්‍ය මණ්ඩලයේ ජනාධිපති වෙන්නේ ආන් ඒකයි. ඇවිල්ලා. දැන් පෙරේත ලෝකෙන් ආපු හරි අසුර ලෝකෙන් ආපු හරි තිරිසන් ලෝකෙන් ආපු හරි අසුර ලෝකෙන් හරි ආපු කට්ටිය දෙන්න ගියාම දැන් ඉතින් ප්‍රශ්න. ඊළඟට ආයතනයක් ගත්තත් ආයතනයේ ප්‍රධානත්වයේ තුලත් එහෙම. හැමතැනම එහෙමයි. එතකොට මේ හැමතැනටම අර වගේ පිරිස් යනකොට මොකද වෙන්නේ? නිකම්ම ආයෙත් ධර්මද්වීපයක් වෙනවා. අපිට මුලයි හදන්න තියෙන්නේ. නැතුව කොච්චර කරත් ඒක කරන්න බෑ. 1000ක් පෞකාරයෝ ඉන්න තැනකට එක පුණ්‍යවන්තයෙක් ඉඳලත් බෑ. මොකද ඒකත් විනාශ වෙනවා. ඉතින් කොහොම හරි කමක් නැහැ. අඩුම ගානේ ඒ ටිකවත් කරගෙන ගියොත් එහෙම අර වගේ ඉදිරි කාලේ හරි වාසනාවන්ත වෙයි. දැන් දුටුගැමුණු රජුරෝ ඉපදිච්ච හින්දානේ ලංකාව මේ විදිහට අද තියෙන්නේ. රුවන්වැලිසෑයක් තියෙන්නේ, ශ්‍රීමා බෝධියක් තියෙන්නේ. එතකොට එතුමන් වහන්සේ බිහි කරපු මේ අම්මයි තාත්තයි මොනතරම් පින්ද? අන්න ඒ වගේ. ඉතින් කොහොමාරි කමක් නෑ. දැන් මේ මෙතන ඉතින් වැඩියෙන්ම ඉතින් ඉන්නේ ජීවිතේ ගොඩක්ම එහාට ගිය පිරිසනේ. එතකොට මෙයාලට ආයේ ඕවා කිව්වට වැඩක් නෑ. මොකද ආයේ පිටිපස්සට යන්න නෙවෙයි. ඒකෙන්ද දැන් මෙයාලට තියෙන ඊතර වීමේ මාර්ගයක් සකස් කරගන්න. එතකොට දැන් ඔන්න කය කියන එක හැදුනේ මව් කුසේදී ලේ වලින් ලේ හැදුනේ ආහාරයෙන් කියලා අඳුනගත්තා. එතකොට ආහාර හැදෙන්නේ පස් වතුර ගිනි සුළු. කුඹරට වී ඇටයක් ගිහින් දැම්මොත් ওই වී ඇට හැදෙන්න පසෝන ඊළඟට වතුර ඕන ඊළඟට ඉන්දර ඕන ඊළඟට සුළං. තුරාර කුඹරට දාපු වී ඇටේ පැලවුනේ පස් වතුර ගිනි සුළං එකතු වෙලා ඒක ගහම් බවට පත් උනේ ඒක පීතුනේ කිරි වැදුනේ කිරි වැරුනේ
පස් වතුර ගිනි සුළං එකතු වෙලා. එතකොට දැන් කපාගෙන බැත ගේනවා කියලා කපාගෙන අරගෙන එන්නේ වී කියලා අර පසයි වතුරයි ගින්දරයි සුළඟයි. දැන් ඒක පැහැදිලියි එතකොට. ඒවම තමයි ඊට පස්සේ බත් කියලා අපි අනුභව කළේ. මොකද අර පස කෙලින්ම අපිට අනුභව කරන්න බැරි හින්දා තමයි අපි ඒවා මේ විදිහට බත් බවට පත් කළා නානාවිද රසවත් වෙන දේවල් දාගෙන ව්‍යංජනත් එකතු කරගෙන අනුභව කරන්නේ. එතකොට පස් වතුර ගිනි සුළං වලින් තමයි කෑම හැදුනේ. කෑමෙන් ලේ හැදුනා, ලේ වලින් ඇඟ හැදුනා. ඒතර ඇඟ කෑම හැදුනේ, ලේ හැදුනේ පස් වතුර ගිනි සුළං වලින්, ඇඟ හැදුනේ පස් වතුර ගිනි සුළං. මැරිච්චාම යන්නේ පස් වතුර ගිනි සුළං වලට. දැන් ඇඟේ තියෙන්නේ පස් වතුර ගිනි සුළං. ඊළඟට පස් වතුර ගිනි සුළං හැදෙනවා මොනයින්ද? සුද්ධාෂ්ටක යම්ගේ නැත්නම් ධාතු වලින්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා. පඨවි කියන්නේ තද ගතිය. ආපෝ කියන්නේ ඇලෙන වැగిරෙන ගතිය. තේජෝ කියන්නේ ස්නත්ත ගතිය. වායෝ කියන්නේ හමායන ගතිය. එතකොට වර්ණයේ දන්නවා, පැහැ, ඉතින් ගන්ධය දන්නවා, රසයක් දන්නවා. ඕජා කියන්නේ ශක්තිය. හයිය තමයි ඕජා කියන්නේ. අර වයසට යනකොට අපේ ඇඟේ නැති වෙන්නේ ඕජාව. ඔන්න එතකොට 8යි. එතකොට මේ 8 අඳුරන්න ක්‍රම 4ක් බුදුරජාණන් වහන්සේ වදාළා. මොනවාද ඒ 4? දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. දිට්ඨ කියන්නේ දැකීමෙන්, සුත කියන්නේ ඇසීමෙන්, මුත කියන්නේ ස්පර්ශයෙන්, විඤ්ඤාත කියන්නේ එතකොට පඨවි ධාතුව කොහොමද කියලා දුන්නේ? ස්පර්ශයෙන් අනුසාර. එතකොට පඨවි කියන්නේ සියුම් ගොරෝසු දෙකයි. ඊළඟට ආපෝ ඇලෙන වැగిරෙන ගතිය අඳුරන්නේ කොහොමද? නුවණින්. තේජෝ තේජෝ කියන්නේ රස්නේ සීතල දෙකම ස්නප්තය. අඳුරන්නේ ස්පර්ශ. වායෝ කියන්නේ හමායන ගතිය අඳුරන්නේ නුවණින්. ඒතර වර්ණය දැකීම. ගන්ධය ස්පර්ශ. රසය ස්පර්ශ. ඕජාව නුවණින්. ඔය විදිහට කියාවු. රෝගට කියනවා ඔය 8ට කියනවා සුද්ධාෂ්ටක කියලා. සුද්ධම කරලා ගත් කල්ලි 8යි තියෙනවා. ඔතනින් එහායි මොකුත් නැහැ. ඒ කියන්නේ මේකට ධාතු කියලා කියන්නේ මොකද? සත්පුජ්‍යල නොවන මූලික ස්වභාවය කියන අර්ථය. යමක් බෙද බෙදා ගත් කල්ලි අන්තිමේට නොබෙදෙන තැනට කියන්නේ ධාතුවක් කියලා. එතකොට දැන් මේ පස කියන එක ශක්ති 8ක එකතුවක්. වතුර ගින්දර සුළඟ කියන එක ශක්ති 8ක එකතුවක්. ධාතු 8ක සුදාෂ්ටක. ඉතින් ඔය ධාතු 8යි තව ධාතුවක් තියෙනවා. අවකාශය. අවකාශය කියන්නේ හිස් ඉඩ. හිස් ඉඩ. යම් වස්තුවක් පිහිටා තිබීම සඳහා තියෙන ඉඩකඩට ආකාශය. දැන් ශාලාව ඇතුලේ ආකාශය තිබ්බ හින්දා අපි ඇවිල්ලා ඉඳගත්තා. ආකාශය නැත්තම් ඉන්න බෑ. දැන් මේ පිටියෙන් එහාට යන්න පුළුවන්ද? ඇයි? අවකාශය හරස් වෙලා තියෙනවා. අන්න. එතකොට
රූපයාගේ පැවැත්ම පිණිස මේ අවකාශය අවශ්‍යයි. එයා ධාතුවක්. එතකොට ඔන්න ඔය ධාතු 9ක්. ඔය රූප 9ක්. ඔය කියන ඒවා පරමාණුවක් ඇතුලේ තියෙන. පරමාණුක අණුවක් ඇතුලේ ඔය කියන ටික පඨවි ආපෝ තේජෝ වර්ණගන්ධ රස ඕජා ආකාශ කියන ටික තියෙනවා. වටහා ගන්න. එතකොට ඔය 9ද කියනවා පොදු නමක්. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආකාශ කියන ওই 9ද කියනවා එක නමක්. කියන්න බලන්න. ඔය 9ද කියනවා අවිනිභෝග රූප කියලා. මොකද්ද? අවිනිභෝග රූප කියලා. ඒ කියන්නේ මොකක්ද? නිශ්චිතාකාරයෙන්ම පවතින කියන අර්ථය. ඒ කියන්නේ මේ ලෝකේ ඕනම දෙයක් තුළ නිශ්චිතාකාරයෙන්ම ওই ටික තියෙනවා. ඒ නිසා අවිනිභෝග කියනවා. තේරුණා? ඒ කියන්නේ ওই ටික නැති දෙයක් නැහැ කියලා කියනවා. ඔය 9 අනිවාර්යෙන්ම ඕනම දෙයක් තුළ නිශ්චිතාකාරයෙන්ම තියෙනවා. ප්‍රාණ ඔව්. රූප නම් යම් තැනක ඔය 9 නායක වෙලා තමයි ඉතුරුව තියෙන්නේ. දැන් පස ගත්තොත් නිශ්චිත ආකාරයෙන් ওই 9 තියෙන්නේ පස. වතුරේ ගින්දරේ සුළං වල අපේ ඇඟේ තියෙන ඕනම දෙයක් තුල නිශ්චිත ආකාරයෙන්ම තියෙනවා. ඔය ටික නැති දෙයක් නැහැ. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන ශක්තියින් 9ක් ඔය. හැබැයි මේ ශක්තියින් ඇහැට පෙනෙන ඒවා නෙවෙයි. තනි තනියම පවතින කල්හි මේ ශක්තියින් තනි තනියම තියෙන කල්ලි ඇහැට පෙනෙන ඒවාවත් අල්ලන්න පුළුවන් ඒවාවත් එහෙම දෙයක් තියනවද කියලාවත් හැඟීමක් දැනීමක්වත් නැහැ. හැබැයි මේ 9ම අර 8 එකතු වෙන්නේ සුද්දාෂ්ටක. එතකොට ඒ 8 එකතු වෙනවා සුද්දාෂ්ටක 8යි එකතු වෙන තැන අවකාශය. ඒකට ඔය 9 අනිවාර්යයි. දැන් එතකොට අවකාශය හඳුනන්න පුළුවන්නේ අපිට දෙපැත්තේ දෙකක් තියෙනකොට මැද හිඩසක් තිබ්බොත් විතරයි. දැන් මේ බිත්තිය මෙහෙන් තියෙනවා මෙහෙන් තියෙන ඉඳලා මැද හිඩසක් තේරෙනවා. එහෙම එකක් නෑ අනන්ත අවකාශය බලපුවාම මොකක්වත් තේරෙන්නේ නෑ. හැබැයි ඕක බලාපොරොත්තු තිබ්බොත් ඒ අතර දැන් හිස්තනක් තියෙන බව තේරෙනවා. තේරුණා? ඒතර ආන්ගේ එය තුලයි හරහට පිහිටා තියෙන්නේ. එතකොට ඒ 9ම රූපින්දා නිශ්චිතාකාරයෙන්ම ඕනම දෙයක් තුළ ඔය ටික තියෙනවා. නිසා විනිභෝග රූපයි. ඒතර ප්‍රාණ අප්‍රාණ හැම එකක්. පැහැදිලිද? ඊට පස්සේ මම මේ යත්තන්ට කියා දුන්නා ඔය 9යි ඔය 9 පමණක් තිබ්බ තැන එකක් හැදෙන්නේ නැහැ. තවත් කාරණා කීයක් ඕන කිව්වද? ඔව් 3ක් ඕන කිව්වා. ඒ කියන්නේ ඔන්න සිහියෙන් අහගෙන හිටපු කට්ටිය විතරයි මතක. අනික කට්ටියද මොනවාද 3? අනිවාර්යෙන් විඥාණය අවශ්‍යයි ඇඟක් හැදෙන්න. දැන් මේක හැදෙන්න විඥානයක් අවශ්‍ය වුණේ. එහෙනම් මේකයි ඇඟයි අතර තියෙන වෙනස. මෙතන අවිනිභෝග රූප 9 පමණයි. දැන් මෙතන අවිනිභෝග රූප 9ක් තියෙනවා. ඒත් එක්ක මෙතන තියෙනවා මොකක්ද? විඥානය තියෙනවා. විඥානය.
ඒතර විඥානය කියන එකත් එක්තරා ධාතු ස්වභාවයක්. ඒ කියන්නේ සිත කියන අර්ථය. ඒ මේ රූපයගේ පහළ වීම පිණිස අනිවාර්යෙන්ම සිත අවශ්‍යයි. සිත තිබ්බේ නැත්නම් මව්පියෝ හිටියට කලලේ දැම්පත් වුණාට ඔය ඇඟක් හැදෙන්නේ නැහැ නිරූපයක් කියේ. හැබැයි ඒ රූපෙත් පවත්වන කාලයක් තියෙනවා ඉන්පස්සේ ඒ රූපෙත් විනාශ වෙලා. අනිවාර්යෙන්ම කලලේ තැම්පත් වෙච්ච තැන ඉඳලා දින 3ක් ඇතුළත විඥානය බැසගත්තේ නැත්නම් ඒ කලල විනාශ වෙනවා. එහි පවත්වන සන්තති රූපේ එකමයි. ස්වාමීන් වහන්සේ අවසරනේ අර විඥානය කියන එක ඒක සැරිසරසරා ඉන්නවාද එහෙම නැත්නම් ඒක වැස ගන්න නෑ කොහෙවත් සැරිසරසර නෑ. එහෙම කියොත් ඒ අල්ලගයි කවුරුවත්. මේ කියනෝනේ ඒක මේ සෑහෙන වෙලාවක් සැරිසරසර ඉන්නවා ඉස්සර කිව්වේ මේ එක පාටම ගිහින් අල්ලගන්නේ නෑ. දැන් මේ විස්තර කරනවා ස්වාමීන් වහන්සේලා ඒ මොහොතක්වත් රැඳෙන්නේ නැතුව ගිහිල්ලා ඒ ස්ථානයක් අල්ල ගන්නවා කියලා. ඒක තමයි ඇත්ත. සැරිසැර ඉන්නවා කියන එක කතාව සම්පූර්ණයෙන්ම අන්තරාභවයට. ඒක බුද්ධ ශාසනයට එකඟ නැහැ. නෑ කියලා ඔව් කියනවා. ඒක වැරදි. එහෙම කෙනෙක් කියනවා නම් ඔහු මිත්‍යා දෘෂ්ටික. දැන් කියන්නේ ඉස්සර උඟක් පිට කිව්වා. ඔය ඉස්සර ඔය කට්ටින්ගේ කාලේ මේකයි එහෙම කිව්වේ. දැන් අපි දෙකින් අපි ඒ වයසට සමාන කට්ටිය ඒ කාලේ. ඉස්සර කියන්නේ ඒකත්. ඒකට එහෙම සැරිසර එහෙම නැහැ අන්තරාභවයක් නැහැ. අනිවාර්යයෙන්ම මෙහෙන් චුතිය සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම චිත්ත වීතියේ පස්වෙනි ජවන සිතෙන් පස්සේ චුති මරණාසන්න චිත්ත වීතිය ගත්තොත් පස්වෙනි ජවන සිතෙන් පස්සේ චුති චිත්තය පහළ වෙනවා. 6 වෙනි එතකොට 7 ඊළඟට 7 වෙනි එකේදී අනිවාර්යෙන් ප්‍රතිසන්දි ගන්නවා. ඒ කියන්නේ මේ කියන කාලයක්වත් අතර කාලයක් නැහැ. කුණ්ඩල්ලා මෙතන අතාරින්න එතන අල්ලගෙන වගේ අල්ල ගැනීම අතෑරීම අවස්ථා දෙකක් නේ. ඒකින්ද එහෙම අතර භවයක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ පෙන්වන්නේ නැහැ. ඒක දිව්‍ය ලෝක වෙන්නත් පුළුවන් මෞරුසක් වෙන්නත් පුළුවන් නේද? ඔව්. පෙරේතෙක් වෙන්නත් පුළුවන්. අසුරෙක් වෙන්නත් පුළුවන්. ඒ තැනන නිර්ණය කරන්න බෑ. ඒ කෙනාගේ කර්ම ඒට අනුව තමයි තැන නිර්ණය වෙන්නේ. අන්න එහෙම එතකොට විඥාණයෙන් බැස නොගන්නා තාක්කල් එතන නාම රූප පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කලලයක් තැම්පත් වෙලා තිබුණට රූප දැන් එතන රූප අවශ්‍ය රූප 9 තියෙනවා. පඨවි රූපේ, ආපෝ රූපේ, තේජෝ වායෝ, වර්ණ ගන්ධ රස ඕජා ආකාශ කියන මෞපියන්ගෙන් එක්කුණ බීජනානත්වයට අනුව ගැලපුණ රූප කලාප දෙකක් එකතුනේ. ඒ කියන්නේ රූප කලාප දෙකේම තියෙන අවිනිබ්බෝග රූපනේ. ඒ 9ක් එතන තියෙනවා. හරියන්නේ නැහැ. එතන අන්න ප්‍රතිසන්දිය විඥානයක් බැස ගන්නකොටම තමයි විඥානපත්‍ය නාම රූප දෙකක් හැදෙන්නේ. නිකම් ඔහෙ රූපයක් තියෙයි. මේ සත්වකයක් කියන කාරණයක් ගොඩනගන්නේ විඥාන ප්‍රතිසන්දි දෙනකොට. එතකොට විඥානෙත් අවශ්‍යයි. විඥානය කියන කාරණයක් එක්ක ප්‍රතිබද්ධ තව කාරණා දෙකක් තියෙනවා. මොකද්ද? పూర్ව කර්මය. పూర్ව කර්මය. ඊට පස්සේ තණ්හාව. තණ්හාවයි කර්මයයි. එතකොට ඔක්කොම කීයද? 12යි. කර්මය එකයි මේ තණ්හාව එකයි විඥාන එකයි අවිනිබ්බෝධ 9යි. එතකොට 12යි. එතකොට
සුද්ධාෂ්ටක ධාතු 8ක් ආකාශ ධාතුවක් තුල කර්මයේ ආහාර කරගෙන තණ්හාව ප්‍රත්‍ය කරගෙන විඥාණය පහළ වීමේ ඵලය තමයි සත්වයා කියන්නේ. එතකොට මේ සත්වයාගේ මේ කය කියන කොටස පහළ වෙන්න මේ රූපේ පහළ වෙන්න ওই කාරණා 12ක් ප්‍රත්‍ය වෙලා තිබෙනවා. එකක් හරි ප්‍රත්‍ය වුණේ නැත්තම් සත්වේ දැන් මේවා සත්වයෝ නොවන්නේ මොකද මේ වස්තුන් සත්වයෝ නොවන්නේ මොකද විඥාණය නැති නිසා. විඥාණය පහළ කරන්නේ කර්මාහාර තියෙන නිසා. බැරි වෙලාවත් මේ තැනත් ඒ ටික එහෙම තිබ්බනම් මොකද වෙන්නේ? එහෙමනම් ඉතින් මේ මල් මෙතන තිබ්බ එක ඇවිදගෙන ගිහිල්ලා අපිට. ඒක දැනක ඔය නිච්චල. දැන් මෙතන ඉන්න මෙයාලා උදේ ඉඳලා කී අතකට හැරුණාද? කී අතකට හැරුණාද? භාවනා කරන්න ගිහිල්ලත් හැරෙනවා. දැන් මේ ඒ මොකද? විඥාණය තියෙන හින්දා. දැන් මේකේ නැති හින්දා ඔය තියෙන තිබ්බනම් එහෙම එහෙට හැරෙයි. මෙහෙට හැරෙයි. නේ? ඔව්. එහෙම වෙයි. දැන් ඉතින් ඔය නිශ්චලව තියෙන්නේ එතන නැති නිසා. මෙතන තියෙනවා. මෙතන තියෙන හින්දා එකම ගානින් තියා තියන්න බෑ. ඒ තියා තියනකොට මාංශ පේශි ඔක්කොම එකට ගැටිලා එතන හට ගන්නවා තද ගතිය. ඒ තද ගතිය බොහෝ වෙලා පවතිනකොට එතන හට ගන්නවා තේජෝ රත් වීම. ඒ රත් වීම ඊට පස්සේ සිත විසින් දැන ගන්නවා. මේකෙත් ඒ දේ වුණාට දැනෙන්නේ නැහැ. ඔය තියෙනවා ඉතින්. මේකට දැනෙන හින්දා දැන් ඉතින් වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය පවත්වන හින්දා මේ සංස්කාරය තියාගන්න. එහෙම තියාගන්න අන්න සංස්කාර කරනවා කියන්නේ මේ පැත්තට හොල්ලනවා මේ පැත්තට හොල්ලනවා කකුල් දිගාරනවා කොලනවා අන්න සත්‍යයගේ තිත් ස්වභාවය. එතකොට දැන් පැහැදිලි ඔන්න ඔය කාරණා 12න් හටගත්තා. එතකොට සුද්ධාෂ්ටක ධාතුවට ආකාශ ධාතුව තුළ කර්මයාර කරගෙන තණ්හා ප්‍රත්‍ය කරගෙන විඥාණය පහළ වීමේ ඵලය තමයි S2 කන් දෙක නහය දිව කය වස්තු රූපය මේ ශරීරය කියන්නේ. දැන් එතකොට ශරීරයේ හැදෙන ටික පැහැදිලිද? පැහැදිලි නම් මට උසන්න. හරි. දැන් එතකොට තියෙන්නේ ඔන්න ඔය සුද්ධාෂ්ටක ආදී කාරණා වලින් හැදුන මේ රූපය හොඳාකාරව දැක ගන්න. දැන් මේ දරාගෙන ඉන්නේ අපි කොටස් 32ක් කුණප මේවා පරිහරණය කරනවා. ඉතින් ඒක නිසා මේ කුණප ටික බුදුරජාණන් වහන්සේ වදාारण හොඳට නුවණින් දකින්න. මල්ලක් ඇතුළක තියෙන දෙයක් පේන්නේ නැහැ. ඒ මල්ල ඇතුලේ තියෙන දේවල් ලිහලා බිමට දාලා වෙන වෙනම බලන විදිහට මෙන්න මේ ශරීරයේ තියෙන කොටස් ටිකත් එකින් එක ගලව තමන් ඉදිරියෙන් බිමට දාලා බලන්න කියලා කියනවා. ඒකට කියනවා කායානුපස්සන සතිපට්ඨානේ පටික්කුල මානසිකාර පම්බය කියලා. පිළිකුල් භාවනාව. අපි එදා කරන්නේ එකපාර නේ? ඔව් කරා. දැන් අපිට අදත් මේක කරන්න තියෙනවා. ඉතින් දැන් මේක කයේ තියෙද්දි කොච්චර හිතුවත් තේරෙන්නේ නැහැ. දැන් සමහර කට්ටිය භාවනා කරන්න ගියාම කොහොමද කරන්නේ? කේසා පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි. මම නොවේ මගේ නොවේ මගේ ආත්මයද නොවේ. ඊළඟට අනිත්‍යයි දුක්ඛයි. ඔය කියන්නේ ඔහොම පුරුදු වෙලා තියෙනවා. ලෝම් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔය වායසකාත් සිලාගේ හැටි
කේසා අනිත්‍යයි දුකයි අනාත්මයි මෙරිච්ච ගෑණියන්ගේ කොණ්ඩේ ටිකක් අරගෙන ඔළුවේ තියලා හවඩියක් කියලා බැඳ ගන්න. දැන් ඔය අනිත්‍ය තේරිලාද? ඈ කවුරු හරි උත්තර කොණ්ඩේ තියන කෙනෙක් මැරරකම් බලන්නලා කපනවා. ඒකලනේ ඔය හදාගන්නේ. ඒකල ඒව තියාගෙන බැඳගෙන යනවා. භාවනාවට යනකොට තමයි. ඕන ඔය වයිද කාට්ටිය. මොකද ඔය? ඒකල කියනවා කේසා නිත්‍ය දුකයි අනාත්මයි. තනි කර බොරුව නෙවෙයි. බොරු. දැන් මෙතන ඉන්න කට්ටිය කියනවා කේසා නිත්‍යයි දුකයි අනාත්මයිලු හැබැයි කලු කරලා. ලයින් තරමේ. ඔව්. ඔය අර අප්පා කීයක් ඉන්නේ. දැන් ඉතින් තනි කර බොරු. මූණට 55යි. කොණ්ඩෙට 14යි මාස 3යි. දැන් මොකද වෙන්නේ? දැන් තේරිලාද? නෑ. තේරිලා. එහෙනම් මොහොම බැලුවට තේරෙන්නේ නෑ කියනවා. ඇඟේ තියෙනකම් මේක කොච්චර අනිත්‍යයි දුකයි පිළිකුලයි වැඩක් නෑ මේක බොරුවක් කියලා හිතුවට තේරෙන්නේ. ඇයි මේක හිතත් එක්ක බැඳිලා තියෙන්නේ. එහෙනම් භාගතුන් වහන්සේ වදාලේ අර සතිපට්ඨාන උපමාවෙන් මල්ලක් ඇතුලේ තියෙන දේ බිමට දාලා බලන්න වගේ ඔය කයේ තියෙන ටික එකින් එක බිමට දාලා බලන්න ගලව දාන්න. දැන් බලන්න අපි අපේ කටේ කෙල තියෙනවා. කන හැම දෙයත් එක්කම කලවම් කර කන්නේ. හැම වෙලේම ගිලිනවා. පිළිකුලයිද? පිළිකුල නම් ගිලින්නේ. පිළිකුල නැහැ. පිළිකුල නැහැ. ඒ මොකද හිතත් එක්ක බැඳිලා තියෙන්නේ. දැන් නාසයේ හොටු තියෙනවා. පිළිකුලද? මොන පිළිකුලද? උපාදකම්මලා. හෙම්බිරිස්සාවෙම හැදිච්ච ගාම ගාල ඇද්ද උඩට ගලවලා ගත්ත දිවට නේද? අරගෙන ඔය දිව උඩ බුල්ටෝ එකක් වගේ හේත මෙහෙට පෙල්ල හිටියා. ඉඳලා ටක් ගාලා ගිලිනවා. දැන් පිළිකුලයි. බොරු නෙවෙයි. ඇඟිල්ල කැපිච්ච ගමන්ම මොකද ගන්නේ? ටක් ගාලා කටට දාලා නෙවෙයි. බීලා නැහැ. බීලා තියෙනවා. පස්සේනේ බෙහෙත් නා. බීලා ඔන්න ලේ බොනවා. මේ ලේ බොන්නේ අහවල් කට්ට තමයි. එතකොට මං කියනවා ඔය ලේ බොන්න එපා කියලා මොකද කරන්නේ? මේ වගේ වීදුරුවක් අරගෙන ඔය ලේ ටික ඕකට දාලා භාගයක් විතර පිරුණාම දෙනවා බොන්න කියලා. පුළුවන්? බෑ. කටේ කෙල තියෙනවා කන ඒවත් එක කලවම් කර කන්නේ. මම කියනවා ඔය කෙල ටික කෑරලා බුලත් කොලයක් අරගෙන දාන්න ඕකට. දාලා ආයෙලව කන්න කියනවා. පුළුවන්ද? පුළුවන්. බෑ. නහයේ සොටු පිරීලා තියෙනවා අපි උඩට ඇද්දාම කටට ආපුවම දිනවා. ඔය සොටු ටික සූරලා බුලත් කොලයක්වත් අරගෙන ඕකට දාලා චුට්ටක් ලෙව කන්න කියනවා. පුළුවන්ද? ඇයි බැරි? පිළිකුල් කියන පිළියරක් තියෙනවා. ඒකට කටේ තියෙනකොට පිළිකුල් නෑ. එතන කටේ තියෙනකොට පිළිකුල් නැද්ද? ඒත් පිළිකුලයි එළියට දැම්මත් පිළිකුලයි. ආයෙන් නහයේදී රක්තනම් එළියට දාපුවම හොටු වෙන වෙයි.
ඇතුලේ තිබ්බෙත් ඒවමයි එළියට දැම්මත් ඒවමයි. හැබැයි අපි එළියට දාපු එක පිළිකුලයි ඇතුලේ තියෙන එක පිළිකුල්. ඇයි ඒ? හිතත් එක්ක බැඳිලා තියෙනවා. එහෙනම් හිතත් එක්ක බැඳිලා තියෙන තාකල් ඔය සත්‍ය තේරෙන්නේ. හැබැයි මේ ටික ගලව ඉතින් ඈත් කළා දැම්මොත් අන්න හිතට සත්‍ය තියෙනවා. කාය හැලෙන්නේ. ආසාව ආවට පස්සේ ඕන ජරාවක් හරි. ආසාව ආවට පස්සේ ඒ ආසාව ඒ කියන්නේ പ്രേත ගතිය ආවට පස්සේ සැමෙන් අඹුමුත් කරනවා. කන්නේ කාලයි සැමෙන් අඹුයි කාරදී ඉතින් එතකොට තනි කර අඹුයි කන්නේ ආය. ඉතින් එතකොට ආසාව ආවට පස්සේ තව ටිකක් කල් යනකොට සැමෙන් අඹුයින් කෑවා වගේම තව ටිකක් කල් යනකොට මාළෝ කියාගෙන යනකොට ඕකෙන් මාළු ටිකක් අරගෙන කාර් එකේදීම මාළු වර්ධනයක් ගත්තරන් එහෙම එකෙක් එහෙම්මම කාර් එකෙන් ජිඩිබිරිස් ගාලා හපාගෙන කෑවා ගිල්ලා ඉතුරු ටික ගෙදර අරගෙන. ඉතින් අර දැන් සැමෙන් වගේ මේක. අනිවාර්යෙන් තව කාලයක් යනකොට ඕම වෙනවා. කතා දෙන්න අර අපි සාමාන්‍යයෙන් මුරුක්කු පැකට් එකක් ගත්තාම දරුවන්ටත් එක්ක කියන ඉතින් මෙයා ඩිංගක් කඩාගෙන යනින් ගමන් කකා යනවා. හරි? ඊට පස්සේ අයිස්ක්‍රීම් යම කියනකොට අයිස්ක්‍රීම් කියලා අරගෙන කන. ඔය වගේ තව ටිකක් කල් යනකොට මාළු කියාගෙන යනකොට දොදොල් කෑල්ල වගේ මාළු කපලා ගත්තාම කපලාම දෙනවනේ. දීපුවාම මොකද කරන්නේ? ගෙදර යනකම් කෑල්ලක් අරගෙන එහෙම්මම අම්මෙම්ම ගාගෙන යනවා. ඒකම තමයි ලුණු මිරිස් දැම්මත් කරන්නේ. නැද්ද? ආන්ගේ දවසට මේ සත්තුපත් වෙනවා. දැන් ඉතින් ඔය පෙර නිමිති තමයි සමෙන් එහෙම කාගෙන එන්නේ. ඒ අර පෙර නිමිති. සතර පෙර නිමිති වගේ දැන් ඒව තමයි පෙර නිමිති. ඒ මොකද ආසාව වැඩි වෙන්න ජරා වුණත් කනවා. දැන් දිව්‍ය ලෝකෙ ඉඳලා ආපු කෙනෙක් මෙතන ඉන්නවනම් එයාට මස් මාළු කන්න බෑනේ. කොහොමද අනුගේ ලේ කන්නේ? කොහොමද සරව කන්නේ? කොහොමද අනුගේ මූත්‍ර කන්නේ? අසුචි කන්නේ කොහොමද? ඉතින් එතකොට ජරාවක් බව තේරිලා අමුවෙන් කනවා කිව්වම හිතා ගන්නත් බෑ. මොනතරම් මෙයා පෙරේත වෙලාද දැන්. කෙලින්ම මට නම් කියන්න පුළුවන් පෙර නිමිත්ත ඔය අම්මෙන් එහෙම සැමෙන් කාලා දෙන කට්ටිය අනිවාර්යෙන්ම කතා දෙකක් නැහැ පෙරේත ඊළඟා. ඒ කට්ටිත් පෙරේත කාපු කට්ටිත් පෙරේත. කණ්ඩ පෙර ඩිංගක් අරගෙන මාළු කෑල්ල නහය ළඟට අරගෙන ඉබල බලන්න. වැසිකිලි වලේ ගඳ ඉන්නේ. බැලුවද ඉබල කවදාවත්? මෙයා රන්සුමතර දැනෙයි ඒක හැබැයි. නේ? දැක්කද? ඒ කියන්නේ ආසාව ආවට පස්සේ ඕන ජරාවක් කරනවා. සුනකයා ආසාව අධික වෙච්ච හින්දායි අසුචිත් කන්නේ. එක තරුණ ලස්සන ස්ත්‍රියක් හිටපු හැටියේ මැරුණා. එක පුරුෂයෙක් මේ ස්ත්‍රිය ගැන බොහෝ බලාපොරොත්තු තියාගෙන. මේ පුරුෂයා ගමෙන් පිට වෙලා ඉඳලා ඉන්න වෙලාවේ තමයි අර ස්ත්‍රිය මැරුණේ. ඉතින් දැන් මැරිලා දින 3ක් ගිහින් වලල්ලා දින 3ක්. දැන් තරුණ කාලයේදී හදිස්සියෙම මැරිච්චාම මුළු ඇඟම කපනවනේ. මොලේ එළියට දානවා. පපුවත් බඩ ඔක්කොම පල්ලා දාලා ඊතර පොත්ත විතරනේ තියෙන්නේ. දැන් වලල්ලා දින 3ක් ගියා. ඊට දැන් අර පුරුෂයාට ආරංචි වුණා ඉදාම ඇවිල්ලා බලනකොට අර විදිහටම ආරංචි හරි මැරිලා වලල්ලා.
මෙයාගේ අර ඇති උනේ රාගයට මොකද කරේ? ගිහිල්ලා උදැල්ලක් අරගෙන අර වල හාල්ලා පෙට්ටිය ඇරලා අර මිනිහ ගත්තා. අරගෙන පින්වත්නි අර ඇතුලේ මොකුත් නැති අර මලකුණ දූෂණය කරා. විතරක්ද අන්තිමේ කියනවා මේ ඇඟේ මේ තැන්වල කෑලි හපලා කාලා. දැන් ඉතින් පෙරේතෙක් නෙවෙයිද මෙලව? අන්න. දැන් ඉතින් මෙයාට මේක පිළිකුලයි කිව්වට තේරෙයිද? මාළු කෑල්ලක් ගෙදර ඉන්න පූසට හරි බල්ලට හරි බෙල්ලලා ඕක දිහා බලාගෙන පිළිකුල් භාවනා කරපන් කියනවා. තේරෙයිද? පිළිකුලයි පූස ළඟට කියලා කියනවා ඒක නාය ළඟට පෙන්න නාය ළඟට පෙන්න දෙන්න කියනවා. පිළිකුලයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒක මොකද ගන්න පිළිකුලයි කියනකොට අරක කන්න තමයි එල්ලේ. ආන් ඒ තරමටම මානසිකත්වයේ විපරිත තත්වයකටපත් වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒ කට්ටියන මේ පිළිකුල් භාවනාව කොච්චර කරත් වැඩක් තේරෙන්නේ අර කාමයටම අපැහි වෙලා කාමයට මෙල්ලිලා දඟලන. ඕම ඔය නුවණ අතලොස්සකටයි පහළ වෙන්නේ. එතකොට දැන් හැමෙන් වහගෙන තනිකර ලේ ගොඩක්, මස් ගොඩක්, සරව ගොඩක්, මූත්‍ර ගොඩක්, බඩවැල් ගොඩක්, ඇට ගොඩක්, කෙලසෙම ගොඩක්, දහඩිය ගොඩක්, වැසිකිලි වලකටත් වඩාන්ත ඊටාම දුර්ගන්ධ හමන මාංශ පිණ්ඩයක් තමයි දැන් මේ තියාගෙන. දවස් දෙකක් තුනක් නෑ උවේ නැත්තම් තමන්ගේ ගඳ තමන්ට මේනවා. ඇහෙන් කනෙන් ආදී හැම තැනින්ම ජරාව ඇවිල්ලා එළියට ගඳ ගන්න. මාසයක් විතර නෑවේ නැත්තම් ගෙදරිමුත් කොම් කරනවා. ඔය තියෙන ආදරේ නෑ ඊට පස්සේ. අන්න. එතකොට මේ කය ගැන දකින්න හොඳට. ඇහෙන් බැලුවට තේරෙන්නේ නුවණැසින් බලන්න. ඇඟේ තිබ්බට තේරෙන්නේ එක එක ඉදිරියෙන් ගලවලා දාලා බලන්න. පතිතම්මා බිකුණපා ජගුජ්ජං කාය නිස්සිතං ආදාරෝ සුචිතස්ස කායෝ තු කුණපේට්ටිතං. ශරීරයෙන් පිට වුණා වූ කුණපේට වඩා ශරීර අභ්‍යන්තරයේ තියෙන කුණප වැඩි. ඒ මොකද? ශරීරයෙන් ඉවත් වුණ කුණපේට තියෙන පිරිසුදු තැන. කයේ තියෙන කුණප තුලමයි පිටා. අන්න ඒක නිසා මේ කය ගැන දකින්න නම් මේ කයේ එක එක කොටස තමන් ඉදිරියෙන් ගලවන දාන්න බිමට. තේරුණාද? කෙස් ටික ගලවනවා කොහොමද? ගලවලා දානවා ඉදිරියෙන් බිමට. ඊළඟට බ්ලේඩ් තලයක් අරගෙන එක පුරාම තියෙන ලොම් ටික සූරලා දානවා බිමට. දාලා කෙස් ලොම් දිහා බලාගෙන ඉන්නවා සුළඟට එහාට මෙහාට වැනෙනවා. පස්සලට යට වෙනවා. දිරදිරා යනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙලා යන බව අසුභ ස්වභාවය දකින්න. ඊළඟට තමන්ගේ දත් ටික ගලවලා දානවා ඉදිරියට. නියපොතු ටික ගලවලා දානවා. ඊළඟට හිස මැදින් පළලා හැම ටික දානවා ගලවලා. කොහොම ඊළඟට නහර වැල් ටික, ඇට සැකිල්ල, මස්, ඇට මිදුළු ඔක්කොම ගලව අර හරකෙක් මරලා දාන විදිහට කෑලි ගලවලා දාන විදිහට මේක කරනවා. දැන් ඉතින් මෙයාලට පුරුදුනේ ඕවා කරලා. පුරුදු නෑ. ඇයි නැත්තේ? හාල් මැස්සා එහෙම ওই විදිහටම බෙල්ල ගාවින් ඇල්ලුවා, චරස් ගාලා කැඩුවා, බඩවැල් ටිකත් එක්කම අදලා අරගෙන පුරුදුනේ. කරලා නැද්ද? ඒකමයි දැන් තමන්ගේ කයට දාලා කරන්නේ. අන්න. ගලව දාන්න තියෙන්නේ. දැන් මෙයාලා මාස් කපලා ඇති, මාළු කපලා ඇති. නැද්ද?
පින්කමක් වෙනකොට නේ බණ අහන්න රැගෙ එන කටින් දෙනවා. දෙනවනේ. එහෙම නැත්නම් මඟුල් ගියක් එම වෙච්චාම දෙනවනේ. නේ? ඉතින් එතකොට සුද්ධ කරනවා. ඔව් ඉතින් ගෙදර ඉන්න පිරිමින්ටනේ බාර වෙන්නේ. ඔය ගෙදෙට්ට විතරක් ගේනවා නම් ඉතින් උපාසකම්මලා ටික සුද්ධ කරනවා. කිලෝ 10ක් 15ක් ගෙනපම් මම ඔක සුද්ධ කරන්න පුළුවන්. නේද? අවුරුදු 10කට එකක් විතර එනවා ඉතින් ඔය වගේ අන්න. ඉතින් ඕම් ඒකෙන්ද මේ කටින හොඳට පුරුදුයි. සත්තුන්ගේ ඒවා කළා වගේ දැන් තමන්ගේ ටික ගලවලා දාන්න තියෙනවා. අර ඔපරේෂන් කරනකොට බලන්න. එහෙම නැත්නම් එම්බාම් කරන බලන්න. එම්බාම් කරනකොට. ඉතින් ආන් ඒක නිසා අන්න ඒ විදිහට ගලවලා බිමට දාලා එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ස්වභාවය දක්ින්ද දැන් කායානුපස්සනාව වඩන්න තියෙනවා. දැන් භාවනාව පැහැදිලිද? පැහැදිලි කට්ටිය අත උස්සන්න. දැන් පටන් ගන්න. තමන්ගෙම මේ සුදාෂ්ටකයෙන් ආකාශ ධාතුවෙන් කර්මයෙන් තණ්හාවෙන් මේ හටගෙන තියෙන මේ කය අරමුණු කරලා දැන් කයේ තියෙන එක එක කොටස ගලව තමන් ඉදිරියෙන් බිමට දාලා කායानुපස්සනාව කරමු. දැන් ආරම්භ කරමු. මුලින්ම තමන්ගේ කය දිහා හිස් මුදුලේ ඉඳලා හොඳට දෙපතුල දක්වා බලන්න. හොඳට බලන්න. දෙපතුලෙන් ඉඳලා හිස් මුදුල දක්වා හොඳට බලන්න. බලාගෙන ගිහිල්ලා තමයි එකින් එක ගලවලා දදා ඒ හැම එකේම අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ස්වභාවය මෙහෙය කරා. දැන් අපි අය පිළිබඳව දෙතිස් කුලපේ මෙනෙහි කරමින් අසුභ භාවනාව පිළිබඳ භාවනාව වඩා ගත්තා. දැන් සාමනාංශේ කියා දුන්නේ මේ කොටස් ශරීරයේ තුල තියෙනකොට ඒවයේ ස්වභාවය හිතට වැටහෙන්නේ නැහැ. ඒ නිසා තමන් ඉදිරියෙන් එකින් එක ගලවලා බිමින් ගොඩ ගන්නට ගොඩ ගහලා කයේ ස්වභාවය දැක ගන්න කියන තමයි පැහැදිලි කරලා දෙන්නේ කියලා. ඒ විදිහට කය පිළිබඳව දැක්කද? දෙතිස් කුණපේම ගැන බැලුවද? එහෙම බලනකොට මොනවද හිතෙන්නේ? කයේ තියෙන පිළිකුල් බව තේරෙනවා නේ? මේක කෙරෙහි තියෙන ඇල්ම ටික ටික අඩු වෙනවද නැද්ද? ඒක නිසා බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි දෙපාර්ශ්වයටම නිතර මේ කායානුපස්සනා භාවනා වඩන්න කියලා දේශනා කරලා තියෙනවා. හොඳයි. දැන් එහෙමනම් ගිලම්පස් ටිකක් අරගෙන සම්මත වෙන්න. සෑම දිනකටම තෙරුවන්